නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සැදැහැවත් පින්වතුනේ, අපේ මේ ජීවිතයේ ගොඩාක් තියෙනවා පින්වතුනේ පරාජයට පත්වීම. ජීවිතේ පරදිනවා කියන එකට හැබැයි කවුරුත් කැමති නෑ. හැමෝම කැමති දිනන්න. ජයග්‍රහණය කියන එකට හැමෝම ආසයි. පරදිනවා කියන එකට කවුරුත් මනාප නෑ. අද මේ දහම් කතාවෙනුත් අපි සිහිපත් කරගන්න කල්පනා කළේ ජීවිතේ නම් දිනිය යුතුමයි, පරදින්න නම් එපා කියන කාරණේ. ජීවිතේ දිනන්න ඕන කියන තැනම ඉන්න. පරදිනවා කියන තැනට යන්න එපා. හැබැයි දිනුම මොකද්ද, පෙරදුම මොකද්ද කියන එක හරියට අඳුන ගන්න ඕන. ජීවිතේ දිනනවා කියලා කියන්නේ මොනවද? මොනවාද දිනේ යුත්තේ? ජීවිතේ පරදින්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් බලපුවම අපිට පේනවා පින්වතුනි, ජීවිතේ දිනනවා කියලා කියන්නේ පැරැද්දිය යුතු දේවල් පැරැද්දුවොත් ලබන එකක්. පැරැද්දිය යුතු දේවල් මොනවාද? ක්‍රෝධය කියලා කියන්නේ පරද්දන්න ඕන දෙයක්. ලාමක අකුසල් කියලා කියන්නේ පරද්දන්න ඕන දේවල්. මාන්නකාරකම කියලා කියන්නේ පරද්දන්න ඕන දෙයක්. සංසාරයට බැඳිච්ච ගැට කියලා කියන්නේ පරද්දන්න ඕන දෙයක්. මෙන්න මෙවුවා පැරැද්දුවොත් තමයි ජීවිතේ දිනන්නේ. මේ දේවල් පරද්දපු කෙනාගේ ජීවිතේ දිනනවා. මේ දේවල් නම් දිනන්නේ එයාගේ ජීවිතේ පරදිනවා. එනිසා පින්වතුන්ලා මේ හිමිදිරියේම අදහසක් ඇති කරගන්න, මමම නම් දිනන කෙනෙක් වෙනවා. මං ජීවිතේ දිනනවා. මං ජීවිතේ පරදින්න දෙන්නේ නැහැ කියන අදහසින් අපි අද මේ ධර්මය ශ්‍රවණය කරමු. අද දේශනාවට දායකත්වයෙන් දරන්නේ වෙලපාර කලුපේ හික්කඩුව යන ලිපිනේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වත් දේමුනි ලනට් මහත්මයා ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනා, ඒ පින්වතුන්ලා උදාර අරමුණක් මුල් කරගෙන ධර්ම දානය කරන්නේ. මහා සංඝරත්නය සහ උපාසක උපාසිකාවන් සියලු දෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ පින හේතු වෙත්වා. ලබන්නා වූ මේ අලුත් ව්‍යවහාරික වර්ෂය ලංකාවාසී ලෝකවාසී හැම දෙනාට සෙතසුවම සැලසේවා. ඒ වගේම කොරෝනා වෛරසයේ හේතුවෙන් මිය ගියා වූ ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට, ඒ වගේම පින්වත් දේමුනි ලනට් මහත්මයාගේ ඥාතීන්ට, ඒ වගේම රටදෑ වෙනුවෙන් දියපිදු රණවිරුව සියලු දෙනාට මේ සියලු පින් පරලොව සැපේ පිණිස වේවා කියන අදහසිනුයි අද ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වතුනි, ජය පෙරදුම ගැනයි අද මේ දේශනාවේදී අපි කතා කරන්නේ. මොනවාද ජයගත යුත්තේ, මොනවාද පෙරදිවිය යුත්තේ?
බුදුරජාණන් වහන්සේ හරිම ලස්සනට දේශනා කළා මේ කාරණේ ධම්මපදයේදී. ධම්මපදයේ කෝද වර්ගයේ පළවෙනි ගාථා රත්නය අපි සජ්ජායනා කරලාම ඉනු මේ කාරණේ තෝර බේර ගන්න කලින්. පින්වතුන්ලාටත් මේ ගාථා රත්නයේ දර්ශන වෙනවා තිරේ අපි සජ්ජායනා කරමු. කෝධං ජහේ විපජ්ජහේ මානං සංයෝජනං සබ්බ මතික්ඛමෙය්‍ය තං නාම රූපස්මින් අසජ්ජමානං අකිංචනං නානුපතන්ති දුක්ඛා. දුරු කළ යුතුය ක්‍රෝධය, අත්හල යුතුය මානය, හැම කෙලෙස් බැඳුමක්ම ඉක්ම යා යුතු වන්නේ මේ නාම රූපය කෙරෙහි කිසිදු ඇල්මක් නොකළ යුත්තේ. කෙලෙස් නොපවත්වන විට පසු පසින් දුක නොපැමිණෙන්නේ. යම් කෙනෙක් කෙලෙස් වලට දිනන්න දෙන්නේ නැත්තම් පසු පසින් දුක එන්නේ නැහැ කියනවා. යම් කෙනෙකුගේ ජීවිතයේ එහෙනම් කෙලෙස් දිනුවොත් තමන් පරදිනවා. පසු පසින් දුක එන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළේ අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණිය රෝහිණී කියන කාන්තාව ආරම්භය. ඔය රෝහිණී කියන නැගණියට තිබුණ පින්වතුනි බොහොම දරුණුවට කුෂ්ඨ රෝගයක්. අනුරුද්ධ මහතෙරුන් වහන්සේට දැනුවත් කළා. අනේ ස්වාමීනි මගේ මේ කුෂ්ඨ රෝගයක් වැළඳිලා මොනවා කරත් හරියන්නේ බෙහෙත් අහන්නේ. මේකේ කිසි සැනසුමක් නැහැ කියලා. එතකොට අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ රෝහිණී කියන තමන්ගේ නැගණියට කිව්වා නංගී එහෙනම් ඕකට කරන්න තියෙන මෙන්න මේක. ඔයා ගාව තියෙන ඔක්කොම ආභරණ ටික ඔයා ගාව යම්තාක් ආභරණ තියෙනවද? ඒ කනකර ආභරණ ඔක්කොම ටික මුදල් කරන්න, විකුණන්න. ඒකලා මහා සංඝයා උදෙසා ආසන ශාලාවක් කරන්න. ඒකෙන් පින කරගන්න කිව්වා. ඒ පින ආශිර්වාදයක් වෙයි ඔයාගේ ඔය රෙඩේ සුවපත් වෙන්න. එතකොට මේ රෝහිණී කියන නැගණිය අනුරුද්ධ මහතෙරුන් වහන්සේ කියපු විදිහටම කටයුතු කළා. පින්වතුනි ආසන ශාලාවක් කරවලා පූජා කළා. ඒ පූජාව කරනකොට ඇගේ අර කුෂ්ඨේ වියලී ගියා. කුෂ්ඨේ වියලුණා කියලා කියන්නේ අර කහන ගති ඒව ඔක්කොම නැතුව ගියා. නමුත් ඉතින් ශරීරය සම්පූර්ණයෙන් විරූපී. බුදුරජාණන් වහන්සේ මේ අලුතෙන් සකස් කරපු ආභරණ විකුණලා බොහොම මනෝරම්‍ය විදිහට සකස් කරන ලද මේ භික්ෂූන් උදෙසා කරවපු ආසන ශාලාව පූජා කරන පින්කමට වැඩම කළා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේ ඇහුවා අනුරුද්ධේනි මේ කවරෙකුගේ දානයක්ද? මෙච්චර මේ සුන්දර ආසන ශාලාවක් කරන්න කවුද ආධාර කළේ? ස්වාමීනි මේ මාගේ නැගණිය වන රෝහිණියගේ දානයයි. ඉතින් අනුරුද්ධේනි කො මේ දානේ පූජා කරන රෝහිණී මොකෝ ඈ පේන්න නැන්ති? අනේ ස්වාමීනි ඈ පේන්න එළියට එන්න කැමති නෑ. ඈට මෙහෙම ප්‍රශ්නයක්. මේ කුෂ්ඨ රෝගය නිසා මුහුණ දෙන්න බැරුව ඉන්නේ. බලන්න පින්වතුනි දැන් චර්ම රෝගයක් වගේ එකක් හටගත්තාම වැඩිපුර තියෙන්නේ කායික පීඩාවට වඩා මානසික පීඩාවනේ. මුහුණ දෙන්න බැරුව යනවා. ලැජ්ජයි. අනිත් අය මං ගැන මොනවා හිතනව ඇද්ද කියලා හිතෙනවා. සාමාන්‍ය මිනිස්සු එහෙම ලෙඩක් තියෙන කෙනෙක්ව පිළිකුල් කරනවත්නේ. ඉතින් මේ ප්‍රශ්නේ රෝහිණියට තිබුණා. බුදුරජාණන් වහන්සේ වදාලා නේ අනුරුද්ධේනි රෝහිණියට එන්න කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ රෝහිණියකින් අහනවා රෝහිණී නුඹ දන්නවද නුඹට මේ විදිහේ කුෂ්ඨ රෝගයක් හැදෙන්න හේතුව මොකක්ද කියලා? ස්වාමීනි දන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. කෑමක් විස වුණාද දන්නේ නැහැ. වෙන යම් හෝ සතෙක් ගෑවුණාද දන්නේ මට හිතා ගන්න බෑ ස්වාමීනි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා රෝහිණී මේක නුඹම කරගත්ත වරදක්. නුඹම කරගත්ත වරදක්. ඈත අතීතේ බරණැස් මහරජුරුවන්ගේ අග්‍ර මහේසිකාව විදිහට ඔබ ඉපදිලා හිටියා. ඒ කාලේ හිටියා එක නාටක ස්ත්‍රියක්
ඒ හරීම හැඩකාරයි. රජ්ජුරුව ඇයට වසඟ වෙලා හිටියේ. ඒ නාටක ස්ත්‍රිය ගැන රජ්ජුරුව නිතර අවධානයෙන් ඉන්නවා. ඔබට තේරුණා රජ්ජුරුව ඔබට වඩා අවධානයක් නාටක ස්ත්‍රියට කරන බව. ඔබ එතකොට මේ නාටක ස්ත්‍රියට ඊර්ෂ්‍යා කළා. ඊර්ෂ්‍යාවෙන් තමන්ගේ සේවක පිරිස ලව්වා ඇගේ මුළු ඇඟේම කහඹිලියා තවරලා තියෙනවා. වද දුන්නා. ඒකේ කර්ම විපාක කියනවා මේ කැරකිලාවේ බලන්න. එදා රෝහිණියගේ හිතට ක්‍රෝධය එනකොට ක්‍රෝධෙට දිනන්න දුන්නා. තමුන් පෙරදුනා. මෙහෙම වෙන්නේ නැද්ද මේ ජීවිතවල? කේන්ති එනවා. කේන්තියට දිනන්න දෙනවා අපි. මං ඉවසුවා දැන් ඇති. දැන් ඇති මං හොඳටම ඉවසුවා. දැන් ඇති කියලා කිව්ව ගමන් කවුද දිනුවේ? ක්‍රෝධය දිනුවා. රාගය හිතට එනවා. රාගය හිතට එද්දි රාගයට දිනන්න දෙනවා. එකට එක කිරීම හිතට එනවා. එකට එක කිරීමට දිනන්න දෙනවා. තව මිනිස්සු දිනු වෙලා යනකොට ඉරිසියා වෙනවා. අපි දිනන්න දෙනවා. සමහර වෙලාවට මේ ජීවිතේ අපිට හිතෙනවා අපි දින්නා කියලා. ඔන්න ඉරිසියාවෙන් කාට හරි අපි හිතමු කොඩි විනයක් කළා. වැඩේ හරි ගියා. ඒ මිනිස්සයා බංකොලොත් වුණා. අපි දිනුවා. අපි හිතනවා හරි. මං දිනු. එක්කෝ කේන්ති ගිහිල්ලා අනිත් කෙනාට හොඳ වයින් දෙකක් කිව්වා. එයාගේ කට වැහෙනකන් කිව්වා. කතා කරගන්න බැරි තරම් අසරණ කළා. අපි හිතනවා හරි මං දිනු. එහෙම වෙන්නේ නැද්ද? කෙලෙසට දිනන්න දීලා අපි හිතනවා මමයි දිනුවේ කියලා. නෑ පිංගුතුනි, අපි පෙරදි. අපි පරදිනවා එතනදී. දිනනවා නම් කළ යුතු දේ තමයි කෙලෙස් හිතට එනකොට කෙලෙසට දිනන්න නොදී තමන් කෙලෙසේ පරද්දන්න ඕන. අන්න එතකොට තමන් දිනනවා. කෙලෙසේ පරද්දපු තැනමයි දිනුම තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හරියට වර්ණනා කරපු එකන්නේ කෙලෙසේ පරද්දන එක. කෙලෙස් පරද්දන එක ශාස්ත්‍රූන් වහන්සේ සාදුකාර දීපු දෙයන්නේ. ලෝකයට කලාතුරකින් පහළ වෙන අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ සාදුකාරයට ලක් වෙනවා කියන්නේ යමක්. ඒක උතුම් නැද්ද? ඒක උතුම්ම දෙයක්, වටිනම දෙයක්. ඒ කාලේ පිංගුතුනේ ඔය අග්ගාලවක චේතිය කියලා තිබුණානේ පිංගුතුන් අහලත් ඇති. අලව්නුවර අග්ගාලව චේතිය. ඔය අග්ගාලව චේතිය විහාරයක් තිබ්බා. ඒ විහාරයේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් වැඩ වාසය කළා. පොඩ්ඩක් දඩබ්බරයි. ওই භික්ෂුවට හිතුණා කුටියක් කරවන්න ඕනේ කියලා. ඉතින් මේ උපසම්පදා භික්ෂුන් වහන්සේ ඒ වෙනකොට ශාස්ත්‍රඥ වහන්සේ සිල්පද පනවලා තිබ්බේ නෑ උපසම්පදා භික්ෂුවට ගස් කොළන් කපන්න තහනම් කියලා. මේ සිදුවීමත් එක තමයි ගස් කොළන් කැපීම තහනම් කියන සිල්පදේ පවා පැනෙව්වේ. භික්ෂුවක් කුටිය කරවන්න කල්පනා කරලා ඒ කුටියේ වැඩ කටයුතු දෙසා ගහක් හෙව්වා. හොයද තිබුණා හොඳ ගහක්. මේ භික්ෂුන් වහන්සේ ගිහිල්ලා මේ ගහ කපන්න ලැහැත් වුණා. පොරව අරගෙන ඔන්න පොරෝපාර 2 ගහනකොට මේ රුක්සේ හිටියා එක්තරා රුක්ෂ දේවතාවියක්. තමන්ගේ පුණ්‍ය විපාක විදිහට පහළ වෙච්ච දරුවොත් හිටියා ඇයට. ඇය එකපාර මතු වුණා මේ රුක්සේ. ඒ රුක්සේ මතු වෙනකොට දැන් අද කාලේ නම් මේ කතාව නිකන් අපිට අමුතුයි වගේනේ. ඒ කාලේ ඒ යුගයේ වෙනකොට සාමාන්‍යයෙන් දෙවිවරු එහෙම ඇසුරු කිරීමක් තිබිලා තියෙනවා. ගොඩාක් අවස්ථා තියෙනවනේ ඔය අපේ සමිද්දී මහතෙරුන් වහන්සේගේ ළඟට දේවතාවියක් ආවා. නොඑක අවස්ථා තියෙනවා දෙවිවරු නිතර භික්ෂුන් ළඟට ආපු. දැන් මේ රුක්ෂ දේවතාවියන්නේ මතු වුණා. මතු වෙලා ඈ කිව්වා අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ කුටිය හදන්නට කියලා මගේ මේ විමානේ නසන්ට එපා කිව්වා. එතකොට මේ භික්ෂුව දඩබ්බරයිනේ කිව්වා නෑ ඉතින් ඔහෙලාට දෙවිවරුනේ. ඔහෙලාට හොයාගන්න බැරිය තව තැන්. අපිට කොහොමද එහෙම? හරියන්නේ වෙන තැනකට යන්න කිව්වා. මං මේ ගහ කපනෝමයි. භික්ෂුව දඩබ්බරයි. එතකොට මේ දෙව්දූ කිව්වා නේ ස්වාමීනි එහෙම කරන්න එපා. මට මේ තැන ඇවිදින්න තියන්න එපා. එතකොට භික්ෂුව කිව්වා ඔහෙට ඕන තැනක යන්න. මට මේ ගහ කපා ගන්න දෙන්න කියලා භික්ෂුව පොරව උස්සලා ඒ දෙව්දුව දිහා බලන්නේ වත් නැතුව පොරෝ පාරක් ගැහුවා. ගහද්දී
ඒ දෙව්දුවගේ මේ දරුවෙක් විදිහට පහළ වෙලා හිටපු එක දේව පුත්‍රයෙකුටත් පොඩ්ඩක් හානියකුත් වුණා. ඉතින් දෙව්දුවට කේන්ති ගියා හොඳටම. මේ ශ්‍රමණයාව මම මරනවා කියලා අර දේවානුභාවයෙන් යුක්තව අත්උස්සන්න ලැහැත්ති වුණා. ඒ අත්උස්සනකොටම දෙව්දුවට මතක් වුණා නෑ. මේ සිල් රකින්න භික්ෂුවක් නේ. මේ භික්ෂුවට මොකක් හරි එකක් කරොත් එහෙම මට ඒකේ පාප කර්මේ කොහොම විඳවන්න වේවිද? අන්න බලන්න දෙවිවරු ඒ කල්පනා කරපු කල්පනා රටාව. මේවා පින්වතුනි හොඳට හිතවලට ගන්න ඕන. අද සමහරවිට සිල් ගුණ දන් ආරක්ෂා කරන භික්ෂුන් වහන්සේලාට මේ පන්සිල් ටිකව රැක ගන්න හයියක් නැති ගිහියෝ කියන කතා. පන්සිල් ටික හරියට රැක ගන්න බෑ. සමහරට පන්සිල් ටික ඇහුවොත් එහෙම සිල්පද 5 කියා ගන්න බෑ. මහා මේ උඩඟු හිත් ඇතිව භික්ෂූන්ට කියන කතා අද එහෙමනේ. අර දෙව්දුවට තිබුණ සීල ගෞරවය දෙව්දුව කල්පනා කළා නෑ. මෙතනදි මම මේ භික්ෂුවට හානි කළොත් මට වැඩ වරදිනවා. මට කරන්න තියෙන්නේ මේ භික්ෂුව යම් ශාස්ත්‍රූන් වහන්සේ නමක් සරණ ගියාද? මම යම් ශාස්ත්‍රූන් වහන්සේ නමකගේ ධර්මයට රුචි කරනවාද? ඒ බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලයි මට මේක කියන්න තියෙන්නේ. ඒ දෙව්දුව බුදුරජාන් වහන්සේ ළඟට යනවා. ගිහින් කිව්වා නේ ස්වාමීනි මට මෙහෙම කරදරයක් විපතක් වුණානේ. ඔබ වහන්සේගේ ශ්‍රාවක භික්ෂුවක් මං එපා කියද්දිම ස්වාමීනි මගේ විමානේ බිඳ හෙළුවානේ. ඒ වෙලාවේ ස්වාමීනි මට කේන්තියක් ගියා. ඒ නමුදු මං ඒ කේන්තියට ක්‍රියාවට නැංවෙන්න ඉඩක් දුන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ දෙව්දුව වෙනුවෙන් සිරි සම්බුදු මුව මණ්ඩලින් සාදුකාර පැවැත්තුවා. සාදු සාදු පින්වත් දෙව්දුව නුඹ දක්ෂයි. ධර්මයේ දක්ෂයි නුඹ. ජීවිතය කියන යානාව නුඹ හරියට හැසිරෙව්වා. නුඹ වරද්දාගත්තේ නෑ. දෙව්දුව නුඹ අසවල් විමානයට යන්න කියලා බුදුරජාණන් වහන්සේ දෙව්දුවට වෙනත් සොඳුරු විමානයක් පෙන්වුවා. තුන්ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ ආඥාවෙන් ඒ දෙව්දුවට විමානයක් ලැබුණා. බුදුරජාණන් වහන්සේ අර භික්ෂුව කැඳවලා භික්ෂුවට ගර්හා කරලා සිල්පද පැනෙව්වා. ආදින් පස්සේ උපසම්පදා භික්ෂුන්ට ගස්කොලන් සිඳලීම වරදකි. ඒ වෙලාවේ තමයි මේ ශික්ෂාපදේ පැනවීම සිද්ධ වුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය කරුණ ආරම්භය ලස්සන ගාථාවක් වදාලා. යෝවේ uppatiතං කෝධං රතං භන්තං වධාරයේ තමහං සාරතිං බ්‍රෝමි රස්මිග්ගාහෝ ඉතරෝ ජනා. යමෙක් සිත තුළ උපන් ක්‍රෝධය බැහැර කොට මිත් සිත වඩයි නම් පාරවැරදුණු රථය නැවතත් හරි මගට ගත් කෙනෙකු විලසින් ඔහුට රියදුරු කියා පවසමි. රථය හරි මග ගත නොහැකි අය රැහැන් පොට අල්ලා සිටින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කෙලෙස් තමන්ගේ හිතට නැගෙනකොට ඒ කෙලෙසේ පරද්දන්න බැරි අය හරියට රථයක් හසුරුවා ගන්නට බැරුව රථේ රැහෙන විතරක් අතින් අල්ලගෙන ඉන්න අදක්ෂ රියදුරෝ වගේ. ඒ අයට හැකියාවක් නැහැ තමන්ගේ ජීවිතේ හසුරුවා ගන්න. දැන් දක්ෂ නැති රියදුරෙකුට එහෙම නැත්නම් වාහනේ ධාවනය කරන්න අදක්ෂ කෙනෙකුට මේ වාහනේ සීට් එකේ ඩ්‍රයිවිං සීට් එකේ වාඩි වුණා කියලා වාහනේ අරන් යන්න බෑනේ. ඒ මනුස්සයාට හැකියාවක් තියෙන්න ඕන පදවන්නනේ. ඒ මනුස්සයාට තියෙන්න ඕනේ හසුරුවන්න හැකියාවක්. එතකොට තමයි ඔහුට රියදුරු කියලා කියන්නේ. ඩ්‍රයිවිං සීට් එකේ වාඩි වූ පමණින් රියදුරු කියන්නේ නෑනේ. ඕන් ඔය වගේ මේ ජීවිතේ තමන්ගේ හිතට ලාමක දේවල් නැගෙන්න පුළුවන්. සංසාරේ යද්දී ලාමක දේ අඳුනාගෙන ඒකට වැටෙන්න නොදී හිත හරියට හසුරුවනවා නම් අන්නේ මනුස්සයා තමයි දිනන්නේ. කොහොමද හිත හසුරුවන කෙනා දිනන්නේ පින්වතුනි?
ඒ දිනුම මොන වගේ එකක්ද? ඒ ජයග්‍රහණය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ විදිහට. බලන්න මෙබඳු ජයග්‍රහණයක් ලෝකේ තිබේ. අක්කෝදේන ජිනේ කෝදං අසාධුං සාධුනා ජිනේ ජිනේ කදරියං දානේන සච්චේන අලිකවාදිනං ක්‍රෝධය ජයගත යුත්තේ මෙත් සිත පැතිරීමෙන් නොහොඳ කෙනා දිනිය යුත්තේ හොඳ කෙනෙකුන් වීමෙන් දැඩි ලෝභය දිනිය යුත්තේ තම දේ දන් දීමෙන් මුසා කීම දිනිය යුත්තේ සත්‍යය පැවසීමෙන්. ඕනෝවට තමයි පිංගුතුනේ කියන්නේ ජයග්‍රහණ කියලා. දිනා ගැනීම. ක්‍රෝධය කියන දේ පරදවා ජය ගන්න ඕන මෙත්සිත පැතුරීමෙන්. මෛත්‍රිය කියන එක අරගෙන ක්‍රෝධය කියන එක පරද්දන්න ඕන. එහෙම නැත්නම් ක්‍රෝධය කියන සතුරාට පහර දෙන්න ඕන මෛත්‍රිය කියන අවිය අරන්. ඒක තමයි දිනුම. අපි හිතමු කෙනෙක් හිතට ක්‍රෝධය එනකොට මෛත්‍රිය නැතුව ගිහිල්ලා කේන්තියෙන් යට වුණා කියලා. එතකොට ක්‍රෝධය දිනුවා මෛත්‍රිය පෙරදුනා. කවුද පෙරදුනේ? තමුන් පෙරදුනා. ක්‍රෝධය පරද්දලා මෛත්‍රියෙන් දිනුවොත් තමන් ජය ගන්නවා. ඊළඟට මේ ලෝකයේ තියෙන අයහපත කියලා එකක්. අයහපත් දේවල් කායිකව කරන්නත් අවස්ථා යෙදෙනවා. අයහපත් වචන කතා කරන්නත් අවස්ථා යෙදෙනවා. අයහපත් දේ හිතන්නත් අවස්ථා ඕන තරම් යෙදෙනවා. එතකොට අයහපතට ඉඩ දීලා තමුන් කරබා ගත්තොත් එහෙම අයහපත දින්නා. කවුද පෙරදුනේ? තමුන් පෙරදී. අයහපත් ඒවා හිතට එනකොට කුමකින්ද දිනන්න තියෙන්නේ? යහපතෙන්. යහපත ඉස්සරහට ගත්ත ගමන් තමන් දින්නා. අයහපත පෙරදුනා. ඊළඟට තව තියෙනවානේ මේ ලෝකේ තියෙනවා දානය කියලා උතුම් දෙයක්. දානි දෙන්න යනකොට ඔන්න নানা ප්‍රකාර හිතුවිලි තමන්ට නැගෙනවා. මං දන් දුන්නොත් එහෙම මට මොනවද ඉතුරු වෙන්නේ? දන් දීලා ඉවර වෙලා කොහොමද ලයිට් බිල ගෙවාගන්නේ? කොහොමද වතුර බිල ගෙවන්නේ? තව බඩු වැඩි වුණොත් එහෙම කොහොමද ජීවත් වෙන්නේ? දැන් নানা ප්‍රකාර ඒවා ඔලුවට එනවා. ඒ ඔලුවට එනකොට ඒ තමන්ගේ දාන හිතට නපුරු විදිහට යම් හිතුවිලි එනවා නම් ඒවා පරද්දන්න ඕන. ඊළඟට සමහරලාට බාහිරමුක් කියනවා. දානය ගැන එක එක වචන. එතකොට ඒවත් පරද්දන්න ඕන. ඒවත් පරද්දලා තමුන් දානය කියන එක කළොත් අන්න තමුන් දින්න. හිතටනේ හිතුවිල්ලට යට වෙලා දානෙ නැවැත්තුවොත් තමුන් පෙරදුනා. ඊළඟ එක තමයි බොහෝම වටින එකක්. සත්‍ය. සත්‍ය කතා කරන එක. ඇත්ත කතා කිරීම. මේ කාරණේදී නම් සෑහෙන්න පරදිනෝ මිනිස්සු. ඇත්ත කතා කරන්නට අවස්ථාවක් යෙදෙනකොට ඇත්තම කතා කරන්න ඕන. බොරු කියන්න හොඳ නෑ. බොරු කිව්ව ගමන් තමුන් පෙරදුනා. ඇත්ත කතා කරපු ගමන් තමුන් ජයග්‍රහණය කළා. ඉතින් ඒ නිසා මේවා තමයි පින්වතුනි ජයග්‍රහණය කියලා කියන්නේ ජීවිතවල. ජීවිතේ පරිණින්න නොදී දිනුවා කියලා කියන්න පුළුවන් මෙන්න මෙහෙම ජීවිතය ගත කළා නම් ඒකේ නම මෙලොවත් දිනනවා. ඒකේ නා පරලොවත් දිනනවා. කොටින්ම සංසාර ගමන පවා සපවත් කරන් ගන්නේ ඒ බඳු කෙනෙක්. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එක අවස්ථාවක දෙව්ලොව වැඩම කළා. ඒ දෙව්ලොව ගමනේදී මේ දිව්‍ය විමාන පහු කරගෙන යනකොට ඔන්න එක දේවතාවියක් හම්බුණා. මොග්ගලන් මහරහතන් වහන්සේ ඇහුවා ඈ දෙව්දු ඔයා මේ දිව්‍ය ලෝකේ ආවේ මොනවා කරලාද? ස්වාමීනි මං ලොකු දෙයක් කරපු කෙනෙක් නන් නෙමෙයි. හැබැයි ස්වාමීනි මං ඇත්ත කතා කළා. මං බොරු කිව්වේ නෑ. මං හොඳට හිතට අදිස්ථානයක් අරන් තිබුණා. මං බොරු කියන්නේ. මම කැමති නෑනේ කවුරුත් මාව රවට්ටනවට. මාත් ඒ නිසා කවුරුත් රවට්ටන්නේ. ස්වාමීනි ඔය හිත මට තිබ්බා. මං හින්දා බොරු කිව්වේ නෑ. ඕනේ නෑ කිව්වා. ස්වාමීනි බොරු නොකීම තමයි මට මේ තවතිසාවට එන්න උදව් වුනේ.
මුගලන් මහරහතන් වහන්සේ සතුටු වෙලා තව ඉස්සරහට යනවා. යද්දි මේන්න ඉන්නවා තව දෙව්දුවා. එයාගෙමුත් ඇහුවා. ඔයා මේ දෙව්ලොවට ආවේ කොහොමද? ස්වාමීනී මං මනුස්ස ලෝකේ ඉන්න කාලේ 16ක් නේ. මම වැඩකාරී. මගේ ස්වාමියා මං වැඩකාරකම් කරපු ගෙදර ඒ හාම්පුතා හරිම සැරයි හරිම පරුසයි. ස්වාමීනි මිනිස්සයා බයිනවා මට නිඳා කරනවා අපහාස කරනවා. මට මේවා අහනකොට ස්වාමීනි මගේ හිතට කේන්ති එන්න පටන් ගත්තා. මං එතකොට හිතට අදහසක් ඇති කරගත්තා නෑ. මේ මිනිස්සයා යම් වචනයක් කියනවා නම් ඒ වචනේ කියන්න මේ මිනිස්සයා සුදුසුයිනේ. මොකද මේ මිනිහා තමයි මට සල්ලි ටික දෙන්නේ. ඒ නිසා මං මේ මිනිස්සයා කෙරෙහි ක්‍රෝධ හිතක් නම් ඇති කරගන්නේ. මොකද මේ මිනිස්සයා මාව රස්සාවෙන් අස්කලොත් එහෙම මට යන්නේනමක් නැතුව යනවා. ඒ හින්දා මට ජීවිතේ ගත කරන්න සල්ලි ටික දෙන මට පහසුව සලසන මේ මිනිස්සයා මොන කතාව කිව්වත් මං කිපෙන්නේ. ස්වාමීනි මං එහෙම හේතුව ක්‍රෝධ නොකර මං මෙත් සිතින්ම හිටියානේ. මට ස්වාමීනි ඕක තමයි උදව් වුනේ මේ දෙව්ලොවට එන්න. මුගලන් මහරහතන් වහන්සේ ඒ කාරණයට සතුටු වුණා. තව ටිකක් දුර යනකොට මේ දෙව්දූලා කීප දිනක් ඉන්නවා. මුගලන් මහරහතන් වහන්සේ කතා කළා. එතකොට ඈලත් තම තමන්ගේ පින ගැන කිව්වා. ඈලා කිව්වේ මෙහෙම. අනේ ස්වාමීනි මං දවසක් තිඹිරි ගෙඩියක් පූජා කරගත්තනේ. එක භික්ෂුන් වහන්සේ නමකට මං තිඹිරි ගෙඩියක් පූජා කළා. මට ඒක තමයි උදව් වුනේ. අනිත් දේවතාවි කියනවා ස්වාමීනි මං උක්දණ්ඩක් පූජා කළානේ. එක භික්ෂුවක් පිණ්ඩපාතේ වඩිනකොට මං උක්දණ්ඩක් පූජා කළා. ඊළඟට තව දේවතාවියක් කියනවා අනේ ස්වාමීනි දවසක් එක භික්ෂුන් වහන්සේ නමක් බෙහෙත් ටිකක් හොයාගෙන ආවා. මේ බෙහෙතට උවමනා කළේ ස්වාමීනි කොහොඹ කොළ. මං කොහොඹ කොළ මිටක් පූජා කළා. ස්වාමීනි දවසක් භික්ෂුවකගේ අවශ්‍යතාවයක් උදෙසා මං උගුරැස්ස පූජා කළා. දැන් මෙහෙම එක එක කියනවා. මුගලන් මහරහතන් වහන්සේ සතුටු වුණා. දෙව්ලොවින් චුත වෙලා මේ මනුස්ස ලෝකෙට පැමිණිච්චි මුගලන් මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩම කරනවා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි යම් කිසි කෙනෙක් සත්‍ය කතා කිරීම විතරක් කරලා ඒකෙන් පුළුවන්ද දිව්‍ය රැකවරණය ලබන්න? සුගති රැකවරණේ ඇත්ත කතා කිරීමෙන් විතරක් පුළුවන්ද? ස්වාමීනි සුගති රැකවරණේ හදාගන්න මෙත්සිත පැතිරවීමෙන් විතරක් පුළුවන්ද? ස්වාමීනි සුගති රැකවරණේ හදාගන්න මේ තියෙන චුට්ටක් දන් දීපු එකම විතරක් ඇතිද? බුදුරජාණන් වහන්සේ වදාලා ඈ මුග්ගල්ලානේ නුඹ ඇස් දෙකෙන්ම දැක්කගේ දේ ගැන ඇයි මේ යලිත් මගෙන් අහන්නේ? නුඹම දැක්කා නොවේද? යම්කිසි සුළු දානයක් පිදූ කෙනෙක් ඒ පිනේ අනුහසින් දෙව් සැප විඳිනා හැටි දුටුවා නොවේද? මෙත්සිත පැතිරී මාත්‍රයකින් දිව්‍ය සැප උපන් ආකාරයේ දුටුවා නොවේද? සත්‍ය කතා කිරීම මාත්‍රකින් දෙවියන් අතරට ගිය අයුරු දුටුවා නොවේද? අන්න බුදුරජාණන් වහන්සේ වදාලා බොහෝම ලස්සන අපේ ජීවිත කාලේ මතක තියාගන්න වටින ගාථාවක්. සච්චං භනේන කුජ්ජේය දජ්ජා අපස්මින් යාචිතු ඒතේහි තීඨානේ ගච්ඡේ දේවාන සන්තිකේ සත්‍යමයි කිව යුත්තේ කෝපය අත්හල යුත්තේ සිල්වත් මුනි උතුමන් හට ටිකක් නමුත් දිය යුත්තේ මේ තුන් කරුණෙන් එකකින් දෙව්ලොව උපතට යන්නේ. බලන්න රැකවරණේ. අපි දක්ෂ වුණොත් පිංගුතුනේ අයහපත පරද්දන්න. ඒ අයහපත පරද්දන තැනමයි රැකවරණේ තියෙන්නේ.
තමන්ටත් රැකවරණේ අනුන්ටත් රැකවරණේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටියා උත්තරා කියලා බොහෝම සැදැහැවත් උපාසිකාවක්. ඔය උත්තරාවට තිබුණ හරි අසාමාන්‍ය මෙත්සිතක්. ඒ අසාමාන්‍ය කියලා කියන්නේ ඇයි කියන දේ මේ කතාව අහද්දි පින්වතුන්ලට තේරෙයි. ඒක හරි අසාමාන්‍ය මෙත්සිතක්. මිනිසෙකුට එච්චර මෛත්‍රියක් රඳවාගෙන ඉන්න පුළුවන්ද කියලා හිතෙනවා. ඒක අවස්ථාවක මේ උත්තරාව කෙරෙහි කිපුණා සිරිමා කියලා ගණිකාවක් වෙසඟන. ඒ කිපිච්චි ගණිකාව කේන්ති ගියපු හිතෙන් මේ උත්තරාවගේ ශරීරයට නටන තෙල් වක් කළා. ඒ නටන තෙල් වක් කරනකොට පින්වතුනි අර නටන තෙල් තාච්චිය ඈ මෙහෙම අරගෙන එනවා කියනවා උත්තරාගේ ඇඟට ගහන්න. ඔබ හිතන්න රත් වෙලා නටන තෙල් මේ ඇඟකට වැටුනොත් එහෙම ඇඟ පිච්චෙනවනේ. අර උත්තරාව සිරිමා මෙහෙම දුවගෙන එනකොට හිතුවා මම අංශු මාත්‍රයක්වත් මේ හිතේ කේන්තියක් නැති කරගන්නේ. මං කිපෙන්නේ. මම මෙත් සිතෙන්ම ඉන්නවා. හරි පුදුම සහගතයි. තමන්ගේ ඇඟට අර විදිහට නටන තෙල් එකක් දාන්න එනකොට ඒ වෙලාවේ හටගත්ත කේන්තිය ඒ වෙලාවේ හටගත්ත තරහා හිත ඒ මොකුත් නැතුව මෙත් සිතකට එන්න ලැබුණා කියන එක ඒ මෛත්‍රිය පුදුම සහගත නැද්ද? ඒ මෛත්‍රිය පුදුම සහගතයි. ඒකයි මා කිව්වේ හරි අසිරිමත් මෙත් සිතක් කියලා. සිරිමාව මේ උත්තරාවගේ ඇඟට සම්පූර්ණයෙන්ම අර තෙල් එක හැලුවා. මෛත්‍රිය අනුහස්. ක්‍රෝධය අනුහස් නෑ පින්වතුනි. කේන්ති අනුහස් නෑ. ක්‍රෝධයේ කේන්තියේ තියෙන ආදීනව. හැබැයි මෛත්‍රිය තියෙන්නේ අනුහස් ආනිසංස. මෛත්‍රී ආනිසංස මොනවද? මෛත්‍රිය වඩන්නා සුඛං සුපති සුව නින්දාක් ලබයි. සුඛං පටිබුජ්ජති සුවසේ අවදි වෙයි. න පාපකං සුපිනම් පස්සති පව්හීන නොදකින්නේය. මනුස්සානම් පියෝ හෝති මිනිසුන්ට ප්‍රිය වෙයි. අමනුස්සානම් පියෝ හෝති නොමිනිසුන්ටත් ප්‍රිය වෙයි. දේවතා රක්ඛන්ති දෙවියොත් රකි. නාස අග්ගීවා විසංවා සත්තංවා කමති. ගින්නෙන් වසවිසින් අවිව්‍යායුධයෙන් කිසිදු අනතුරක් නොවේ. ආන්න බලන්න මෙත් සිතේ තිබුණු ආනිසංසේ අර තෙල් එක හැලුවාට උත්තරාගේ ශරීරයට කිසිම හානියක් වුණේ නැහැ. නිකන් වතුර එකක් හැලුවා වගේ මෙහෙම ගලාගෙන ගියා. සිරිමාට අදහා ගන්න බෑ. සිරිමාට තේරුණා මේ මහා ගුණවන්ත තැනැත්තියා. සිරිමා වෙසඟන ඒ වෙලේම වැඳ වැටුණා. අනේ මට සමාව දෙන්න. එතකොට උත්තරා කියනවා මම නුඹට සමාව දෙනවා. හැබැයි මේ සමාව ගැනීම සම්පූර්ණ වෙන්නේ මගෙන් විතරක් සමාව අරගත්තොත් නෙමෙයි. මගේ පියාණන්ගෙමුත් සමාව ගන්න ඕන. එතකොට සිරිමා අහනවා ඔබේ පියාණන්ගෙන් මං සමාව ගන්නට ඔබේ පියාණන් ඉන්න ඒ සිටු මන්දිරයට යන්න. මං සමාව ගන්න. නෑ මගේ පියා ඉන්නේ සිටු මන්දිරයක නෙමෙයි කිව්වා. මගේ මේ මනුස්ස ජීවිතේ උපත ලබා දීපු පියා ගැන නෙමෙයි මා කිව්වේ. මං අද යම් ගුණයක් නිසා රැකුණාද? මං අද යම් යහපතක් නිසා රැකුණාද? ඒ ධර්මයේ මට ලබා දීපු මගේ පියාණන් අරහත් සම්මා සම්බුදු පියාණන් ගැනයි මම මේ කිව්වේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් සමාව ගන්න ඕන කිව්වා. එතකොට සිරිමා භාග්‍යතුන් වහන්සේගෙන් සමාව ගන්නට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න විහාරයට යනවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සමාව ගන්නට ගියපු ඇයට බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිළිසරණ ලැබුණා. බලන්න ඒ නිසා පින්වතුනි මේ යහපත කියන එක නම් තියෙන්නේම අපි ඇවිස්සින්නේ නැති තැන. අපි ඇවිස්සෙන්නේ නැති තැනමයි යහපත තියෙන්නේ. හොඳට මතක තියාගන්න. ජීවිතේ පෙරදුණු තැන් ගැන හිතන්න. අපිට කේන්ති ගියපු තැනක තමයි ඔක්කොම අවුල්. එක්ක අපි ඉරිසියාකාරකමක් කරන්න ගියපු තැනක ඒ කටයුතු කරපු විදිහ තමයි ඔක්කොම අරුබුද තියෙන්නේ. අපේ හිතට යම් තැවුලක් එනවනම්
එක්ක අපි බොරුවක් කියලා, එක්ක අපි වංචා කරලා, එක්ක අපි ක්‍රෝධයෙන් කටයුතු කරලා. මේ හැම එකම මොකක් හරි අර්බුදයක් තියෙනවා. නමුත් මෙහෙම අවස්ථාත් පින්වතුන්ලගේ ජීවිතවල ඕන තරම් ඇති. අපි හිතමු මිනිස්සෙක් කේන්ති ගිහිල්ලා ආපු වෙලාවක ඔබ ඉවසුවා. වචන කතා කළේ නැහැ. අද ඒක ගැන පින්වතුන්ලාට සිහි කරනකොට සතුටක් නැද්ද? එදා වෙලාවට අපි කතා නොකර හිටියේ. දැන් මේ ප්‍රශ්නේ විසඳුණානේ. එහෙම දේවල් ඕන තරම් නැද්ද? ඕන තරම් මේ ජීවිතවල ඇති. තමන්ගේ ඥාතියෝ කිපිලා සමහරවිට වැරදි වැටහීම් වලින් රණ්ඩුවට එනවා. අපි ඉවසගෙන ඉන්නවා. වචන කතා කරන්න යන්නේ. කාලය ගියාට පස්සේ ඒකම සැනසුමට හේතු වෙන්නේ නැද්ද? සමහරවිට අර ඥාතිය ඇවිල්ලා අනේ අපිට සමා වෙන්න එදා අපි කේන්තියෙන් කටයුතු කළා කියලා සමාවක් ගන්නවා. ඒ නිසා යහපත තියෙන්නේ දිනුම තියෙන්නේ ක්‍රෝධය පරද්දන තැන, රාගයේ පරද්දන තැන, සංසාරයට ගැට හැදෙන තැන් පරද්දන තැන අපිට දිනුම තියෙනවා. ඒ නිසා මේ දැන් අපේ ජීවිතේ බලන්න පින්වතුනි වේගින් ගත විවි යනවනේ. දැන් 2021 වර්ෂෙත් අවසාන භාගයට ආවා. ඉතින් ඉක්මනට මේ කාලේ අහිමි වෙලා යනවා. රැක ගන්න තියෙන්නේ ජීවිතේ ජයග්‍රහණය කරන්න තියෙන්නේ හරි අඩු කාල වකවානුවන්නේ. අපි උත්සාහවත් වෙන්න ඕන මේ ටිකේ රැකෙන්න. ඒ නිසා හොඳට මේ දහම් පද හිතට ගන්න පින්වතුන්ට හරි ලාභයක්. අපි මේ කාල වකවානුවේ හැම උදෑසනකම ධම්මපදේ ගාථා. ඉස්සර මේ ධම්මපදේ ගාථා වලට ධම්මපදයට කිව්වේ බෞද්ධයාගේ අත්පොත කියලා. මේ ගාථා ළඟ තියාගෙන ජීවිතේ ගොඩනගාගත්තේ මිනිස්සු. ඔබට වාසනාවක්, අපි හැමෝටම වාසනාවක් මේ ගාථා උදේම අහන්න ලැබෙනවා, උදේම කතා කරන්න ලැබෙනවා. හිතට ගන්න පින්වතුනි මේ අදහස්. ඒ හිතට අරගෙන තමන්ගේ ජීවිතය ඇත්තටම ජයග්‍රහණය කරන ජීවිතයක් බවට පත් කරගන්න පින්වතුන්ලා තම තමා විසින් උත්සුක වෙන්න ඕන. එහෙම උත්සුක වෙන කෙනෙකුට තමන්ගේ ජීවිතේ ජයග්‍රහණය ලබන්න පුළුවන්මයි. එහෙම ජයගත්ත මුනිවරු හරීම සැපසේ ජීවිතය ගත කළා. ඒ ගැන බුදුරජාන් වහන්සේ මුනිවරු ගැන වදාලා ධම්මපදේ කෝද වර්ගයේ 5 වෙනි ගාථා රත්නයෙන් සහ 6 වෙනි ගාථා රත්නයෙන් බලන්න බුදුරජාන් වහන්සේ වදාළ ගාථා. අහිංසකායේ මුනයෝ නිච්ඡං කායේන සංවුතා තේයන්ති අච්චුතං ඨානං යත් ගන්්වාන සූචරේ. යම් මුනිවරු අහිංසකද නිතර කයින් සංවර වෙද චුතවීමක් නැති තැනවන ශෝක නොමැති අමනිවනට ඒ මුනිවරු යත්මයි. මේ ජීවිතේ කෙලෙස් වලට දිනන්න දෙන්නේ නැතුව වීරිය බල පරාක්‍රමයෙන් යුක්තව තමන්ගේ ජීවිතේ දමනය කරගත්ත කාටවත් හිංසාවක් නැති නිසා අහිංසක නම් ලද ඒ මුනිවරු හරීම සැනසෙල්ලේ තමන්ගේ ජීවිතේ සංවර කරගෙන වාසය කළා. ඒ උතුමේ අහිංසකයි, කාටවත් හිංසා කරන්නේ නැහැ. ක්‍රෝධ කරලා හිංසා කරන්නේ නැහැ කාටවත්. එකට එක කරලා හිංසා කරන්නේ කාටවත්. තරහ හිතින් බැනලා හිංසා කරන්නේ කාටවත්. උන්වහන්සේලා හරි සැනසෙල්ලේ තමන්ව සංවර කරගෙන වාසය කළා. ඒ මුනිවරු තමයි යම් තැනකට ගිහිල්ලා ශෝක නොකරනවා නම් ඒ ශෝක නොකරන තැන අජරාමර නිවනට ගියේ ආන්නේ උත්තමයෝ. යම් තැනකට ගිහිල්ලා ශෝක නොකර ඉන්න නම් පිංගුතුනේ ශෝක නොකරන පසුබිම එතන තියෙන්න එපේ. ශෝකේ උපදින පසුබිමක් තියෙන තැනක අපිට ශෝක නොකර ඉන්න බෑ. මොකද්ද ශෝකයේ උපදින පසුබිම කියලා කිව්වේ? මේ සංසාර බන්ධනේ යම් තැනක තියෙනවද එතන ශෝකේ තියෙනවමනේ. ඔන්න අපි උපන්න ගමන් ප්‍රශ්න ටික හටගන්නේ නැද්ද? උපන්නා නම් නාකි වෙනවා ප්‍රශ්න. ලෙඩ වෙනවා ප්‍රශ්න. ඊළඟට මරණය එනවා. එතකොට මරණ බයත් එක්ක නොයේ ප්‍රශ්න. ඊළඟට ප්‍රිය අය වෙන් වෙලා යනවා ප්‍රශ්න. අප්‍රිය අමනාප දේවල් එක්ක එකතු වෙන්න සිද්ධ වෙනවා. ඒත් ප්‍රශ්න. ඊළඟට අපි කැමති
නාකි වෙන්නේ නැතුව, ලෙඩ වෙන්නේ නැතුව, ප්‍රියාය අහිමි වෙන්නේ නැතුව එහෙම ඉන්න. අනේ කැමති වුණාට ලබන්න බෑ. ඒත් ප්‍රශ්න. ඔව්වාගෙන් පටලැවෙනකොට අපිට හට ගන්නවා ශෝකය, වැළපීම, දුක, දුම්නස මේ ඔක්කොම ටික. ප්‍රශ්න ගොඩක්. එතකොට මේ ප්‍රශ්න නැතුව සැනසෙල්ලේ ඉන්නවා නම් ඒ තැන මෙහෙම තැනක්. යම් තැනක උපතක් නැත්තම්, උපදිනවා කියන ප්‍රශ්නේ යම් තැනක නැත්තම්. උපදින්නේ නැති තැන නාකි වීම කියන ප්‍රශ්නේ තියෙයිද? නාකි වීම කියලා ප්‍රශ්නයක් නැහැ. ලෙඩවීම කියන ප්‍රශ්නේ තියෙයිද? ඒකත් නැහැ. මරණය කියන ප්‍රශ්නේ උපන්නේ නැත්තම් මොන මරණයක්ද? ශෝක, වැළපීම්, දුක්, දුම්නස් මොකුත් නැහැ. ඒකම එක තැන කොතනද? නිවන විතරනේ. නිවන විතරයි. නිවනට ඒ නිසා කියනවා අජාත, අමරණ, අජර, අශෝක, අපරිදේව මේ නිවනට කියන නම්. ආන්ගේ නිවනේ සැනසුනේ අර අහිංසක මුනිවරු. ඒ මුනිවරු යම් ආකාරයකින් ගොඩාක් වෙහෙසුනාද, ගොඩාක් නිදිවැරුවාද ඒ තමන්ගේ ජයග්‍රහණය උදෙසාමයි. ඒ උත්තමයෝ යම් කාලයක් කැප කරා නම් තමන්ගේ ජයග්‍රහණය උදෙසා. අපි සමහරවිට මේ ලෝකේ ගොඩාක් මහන්සි වෙනවා අපිවම පරද්ද ගන්න. මිනිස්සු බලන්න තව මිනිස්සෙක්ව පරද්දන්න ඔය අනවින කොඩිවින කරන්න දහස් ගණන් සමහරවිට වියදම් කරනවා. ගොඩාක් මහන්සි වෙනවා. ලෝන් දාලා සල්ලි හොයාගන්නවා. ඒ සල්ලි හොයාගෙන තමයි කොඩිවිනේ කරන්නේ. එක්ක දේවාල ගානේ යනවනේ එක එක්කිනාට පොල් ගහන්න, පලි ගහන්න. ඒ යනකොට සෑහෙන මුදලක් වියපැහැදම් කරනවා. ඒ මුදලත් වියපැහැදම් කරලා අන්තිමට තමන්ම පෙරදිලා එනවා. තමන්ම පෙරදිලා එනවා. නමුත් මේ ශාසනයේ වැඩ හිටපු උතුම් සංගරුවන මේ ජීවිතේ දමනය කර ගැනීම උදෙසා තමයි නිදි වරාගෙන භාවනා කළේ. උන්වහන්සේලා නිදි නොලැබුවාට ඒ නිදි නොලැබීම කියන එක තිබුණේ උන්වහන්සේලාගේ ජීවිතේ දමනය කරන්න. රැයක් දවාලක් නැතුව කෙලෙස් තැව්වා. කෙලෙස් වලට වසඟ වෙන්නේ නැති හිතක් උපදව ගන්න මහන්සි ගත්තා. ඒක තමයි මුනිවරුන්ගේ ජීවිතේ. ඒ මුනිවරු එහෙම මහන්සි වෙනකොට ඇතැන් කෙනෙකුට ඕක අඳුන ගන්න බැරි අවස්ථා වෙලා තියෙනවා. ඒ කාලේ හිටියා අපේ අනේපිඩි සිටුතුමාගේ දාසියක් පුන්නා. ওই පුන්නා දාසී දවසක් රාත්‍රී හදිසියෙම සිටු මන්දිරේ වතුර ඉවර වුණා. එතකොට හෙට උදේට දැන් වතුර ඉපේ. දාසී අර ළිඳට ගිහිල්ලා වතුර කලගෙඩි ඇදලා සිටු නිවසේ තියෙන වතුර කලගෙඩි ටික පොරවලා තියන්න දැන් ඔන්න රෑම කලත්තරයි යනවා. මේ වෙලාවේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේත් එක්ක තවත් භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ රාත්‍රියේ වැඩම කරනවා. ආගන්තුක භික්ෂුන් ටිකක් ඇවිල්ලා සෙනසුන් පනවන්න. ඒ යන ගමනේ මේ පුන්න දාසි කල්පනා කළා අනේ අපුයි මේ භික්ෂුන් වහන්සේලාට කිසි කටයුත්තක් නැහැනේ. කටයුත්තක් නැති එකේ අනේ තම තමන්ට හදලා දීලා තියෙන කුටිවල විවේකයෙන් ඉන්න එපැයි. මේ රෑ මොකට ඇවිදිනවද? මම නම් මේ දාසකම් කරන නිසා මට වැඩ. මම මේ දාසකම් කර කර මේ මහන්සියෙන් නිදි මරාගෙන මේ උන්වහන්සේලාට සැනසෙල්ලේ නිදා ගන්න තියෙන ටිකේ මොකද්ද මේ වැඩේ? ඈට එහෙම හිතුණා. ඒ හිතුවිල්ල ගැන පස්සේ බය හිතුණා. අයියෝ මං මේ ස්වාමීන් වහන්සේලා ගැන මෙහෙම හිතුවේ. අන්න ඒ බය හිතලා බුදුරජාණන් වහන්සේත් එක්ක ඔය කාරණේ සිහි කළාම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ පුන්නා කියන දාසිය ආරම්භය මෙන්න මෙහෙම වදාලා. පුන්නාවිනි දුකෙන් කරදරයට පත් වෙලා ඔබ නොනිදන බව හැබෑව. ඒ වුණාට මේ මාගේ ශ්‍රාවකයෝ රාත්‍රියේ තවදි වෙලා කරන්නේ ධර්මයේ හැසිරීමයි වෙන දෙයක් නෙවෙයි. නුඹ දාසකම් කරන්න ඇහැරලා ඉන්න බව හැබෑව. නමුත් මගේ ශ්‍රාවකයෝ දාසයෝ වගේ මේ සංසාරේ පටලැවිච්ච පටලැවින්නේ නිදහස් වෙන්නයි මේ කැප වෙන්නේ කිව්වේ. ජීවිතේ
දිනන්නයි මහන්සිය. අන්නේ වෙලාවේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ගාථාව වදාලා. සදා ජාගරමානානං අහෝරත්තානුසික්ඛිනං නිබ්බානං අධිමුත්තානං අත්තං ගච්ඡanti ආසවා හැම කල්හිම නිදිවරණා දිවරැහික්නී සිටිනා නිවනට යොමු වූ සිත ඇතිව සිටිනා ශ්‍රාවකයන්ගේ හැම කෙලෙසුන් නැති වී යයි. නිබඳු ශ්‍රාවකයෝ කෙලෙස් නැති සැනසිලිදායක ජීවිතම උපදවගන්ට දක්ෂ වුණා කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාරනකොට පුණ්ණවන්ට වාසනාවක් තිබුණා සෝතාපන්න ඵලය සාක්ෂාත් කරන්න. අර පුණ්ණදාසි සෝතාපන්න වුණා. ඉතින් පින්වතුනි තමන්ගේ ජීවිතේ ජයග්‍රහණය ගැනයි අපි ඔය කතා කළේ. ජීවිතේ දිනනවා කියලා කියන්නේ මොනවද? කෙලෙස් පෙරදවීමයි. ලාමක අකුසල් පෙරදවීමයි. ලාමක අකුසල් පරදවන්න අපි දක්ෂ වුණොත් අපේ ජීවිතේ දිනනවාමයි. ලාමක අකුසල් වලට අපි දිනන්න දුන්නොත් කොයි జగතත් පරදිනවාමයි. ඒ නිසා තමන්ගේ හිත හොඳට দমনය කරගෙන මේ ජීවිතයේ සත්‍ය ස්වභාවය හොඳට තේරුම් අරගෙන කිව්වේ පරදවන්න ඕනේ මොනවද? ජයග්‍රහණය කරන්න ඕනේ මොනවද කියලා හොඳට තේරුම් අරගෙන තමන්ගේ ජීවිතේ දහමට අනුව দমনය කරගන්න අපි හැමෝම උත්සුක වෙමු. අපට මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණ ගැහිච්චි දුර්ලභ මනුස්ස ජීවිතේ හැම දිනාගේ ජීවිතවලට රැකවරණය හදාගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුණු සියලු පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරු සෙම්පති දෙවරු ප්‍රධාන පින් අනුමෝදන් වෙන දෙවියෝ අප හැම දිනාවම රකිත්වා. දෙවියන්ගේ ආශිර්වාද නිරතුරු අපට සලසත්වා. දෙවියෝද ගෞතම ශාසනය තුළම ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ඛ නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානමය පින්කම සිදු කළා වූ ඒ වෙලපාර කලුපේ හික්කඩුව යන ලිපිනේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් දේමුණි ලනට් මහත්මයාගේ නමින් යන්තාක් මියන්ට යෙදුණු ඥාතීන් වෙද්ද මීට වසර 33කට ඉහතදී මිය ගිය පින්වත් ගුණරත්න පියාණන්ට වර්ෂ 9කට ඉහතදී මිය ගිය තුෂාන්ත සහෝදරයාට වර්ෂ 6කට ඉහතදී මිය පරලෝ ගිය විජේපාල පියාණන්ට වර්ෂ 3කට ඉහතදී මිය ගිය නන්දන සහෝදරයාට මාස 4කට පෙර මිය පරලෝ ගිය පදුමාලා නැගණිය ඇතුළු ඒ නමින් මිය ගිය වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වෙත්වා. මිය පරලෝ ගිය ඒ.එච්. හේමසිරි මාමාට සහ ඇබී සුදු මහත්මයාට සියලු පින් අනුමෝදන් වෙත්වා. රටදැය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. කොරෝනා වෛරසය හේතුවෙන් අකාලේම මේ යන්ට යෙදුණු ලංකාවාසී ලෝකවාසී හැම දිනාට පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාගේ පරලොව සැපයටම පත්වේවා. ඉක්මන් භවයකදීම මේ දුක්ඛිත සංසාර ගමනින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් යුතුව පුණ්‍ය අනුමෝදනා සිදු කරමු. සුජීවත්ව සිටින මෑණිවරුන් දෙපළට පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා කියලා අපි සෙත් පතනවා. දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරියන් ඇතුළු ඔවුන්ගේ දූ දරුවන්ට පින් අනුමෝදන් වෙලා ඒ දූ දරුවන්ගේ රැකී ආරක්ෂා කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සඵල වේවා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද ධර්ම දානය සිදු කළා වූ
වෙලපාර කළුපේ හිකඩුව යන ලිපිනේ පදිංචි පින්වත් දේමුනි ලනට් මහත්මයා ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනාගේ පුණ්‍ය ප්‍රාර්ථනාව ලෙස මහා සංඝරත්නයටත් උපාසක උපාසිකාවන් සියලු දෙනාටත් ධර්මාවබෝධයේ පිණසම මේ පින හේතු වේවා. ලබන්නා වූ ඒ ව්‍යවහාරික නව වර්ෂයේ ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට සියලු සෙත් සැලසෙන වර්ෂයක්ම වේවා. ධර්මදානය සිදු කළා වූ සුපින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වත් හැම දෙනාටත් ශ්‍රද්ධා රූපවාහිනී ලක්කිරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලවල පින්වත් හැම දෙනාටත් මේ ධර්මයේ ශ්‍රවණය කළා වූ සුපින්වතුන්ලා හැම දෙනාට තමන්ගේ ජීවිතවලට ධර්මයේ ආශිර්වාදයෙන් සියලු යහපත අභිවෘද්ධිය සලසා ගන්නට ලැබේවා. කල්යාණ මිත්‍ර සත්පුරුෂ උතුමන්ගේ ඇසුරම ලැබේවා. ගෞතම සාසනය තුල ධර්මාවබෝධයෙන් සැනසීමේ වාග්ය හැම දිනාටම උදා වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.